අයිබෝන් දරුවනේ අද අපි සූදානම් වෙන්නේ කලින් අවස්ථාවේදී සාකච්ඡා කරපු විෂය කරුණු වලට තවත් විෂය කරුණු ටිකක් එකතු කරමින් අපේ දෙවන පාඩම සම්පූර්ණ කරගන්න. අපි මේ පාඩමේදී හඳුනගත්තේ අස්වැන්න නෙලීමට සුදුසු පරිණත දර්ශක පරිණත අවස්ථා, ඒ වගේම පළතුරු සම්බන්ධයෙන් අපි කෘත්‍රිමව පළතුරු ඉදවනවා නම් ඒ සම්බන්ධයෙන් අපි දැනගත යුතු මූලික කාරණා, ඒ වගේම පළතුරු මේ සෞඛ්‍ය ආරක්ෂිතව ඉදවාගෙන පරිභෝජනය කරන්නේ කොහොමද කියන කාරණා. ඒ පළතුරු සම්බන්ධයෙන් වැඩිපුර කතා කළේ. අපි මේ පාඩම තුළ පළතුරු සහ එළවලු සම්බන්ධ පොදුවේ මේ දෙක එකට එකතු කරගෙන කරුණු කාරණා සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒතර අපි මුලදී සාකච්ඡා කළා, ඔබට මතක ඇති ලංකාවේ ගොවීන්ගේ නිෂ්පාදන වලින් වැඩි ප්‍රමාණයක් අස්වැන්න නෙලන අවස්ථාවේ සිට පරිභෝජනයේ දක්වා යනකොට සැලෙක්තු මට්ටමක නාස්තියක් සිදු වෙනවා. ඔනේ නාස්තිය තමයි අපි කිව්වේ පසු අස්වැන්නු හානිය කියලා. ඔක මූලික අර්ථ දැක්වීම තුළ මේ නාස්තිය අපට දෙවිධයකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ප්‍රමාණයෙන් අඩුවීමක් වෙනවා යම් යම් අවස්ථාවල. අපි මේ උදාහරණය ගත්තොත් මේ තියෙන්නේ යම් කිසි ගොවි මහත්මයෙක් තමාගේ වගා භූමියක සිටවන ලද මඤ්ඤොක්ක වගාවකින් නෙලාගත් අස්වැන්න. දැන් මේ අලයින් භාගයයි නෙලාගෙන තියෙන්නේ. ඒතර ඉතිරි කොටස එක්ක ගහ පැත්තට කැඩීගෙන යන්නේ නැති, එහෙම නැත්නම් පොළව තුලට කැඩීගෙන ගිහිලා තියෙන්නට ඇති. ඒතර මේ අස්වැන්නු වර්ගය ප්‍රමාණාත්මකව නාස්තියක් සිදු වෙලා තියෙනවා පරිභෝජනයේ කිරීම දක්වා එන ගමනේදී. ඒ වගේම මේකේ මොනවා හෝ රසායනික ප්‍රතික්‍රියාවන් ආදී සිදු වෙලා මේ ඇතුළත වර්ණ වෙනසක් පවා සිදු වෙනවනේ. කැඩුණු මඤ්ඤොක්ක ආලාසිතව ඔබ දන්නවා පරිභෝජන නුසුසුසු කොටස් නිර්මාණය වෙනවා. එහෙනම් මේකේ ගුණාත්මක හානියකුත් සිදු වෙලා තියෙනවා. ඒ වගේමයි අස්වැන්නු නෙලන අවස්ථාවේදී ඒවා નિયમિત ලෙස නෙලා නොගැනීම නිසා මෙන්න මේ පළතුරු වර්ගය මේ තියෙන්නේ අලිගැට peer. මෙහෙම හිතුවොත් එහෙම හිතන්නවත් බෑ. මොකද ඒ තරම් මේ ගෙඩිය මේ ඵලය නරක් වෙලා. ඒතර අපිට මේක පරිභෝජනය කරන්න බෑ. මේක අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන ගුණාත්මක ආහාරයක් නිෂ්පාදනය කරන්න බෑ. නමුත් අස්වැන්න නෙලන තුරු සාකයේ මේ ඵලය හොඳින් තිබිලා තියෙනවා. නෙලාගත්තට පස්සේ පරිභෝජනය කිරීම දක්වා එනකොට මේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මේක සාකච්ඡා කළ යුතු මූලික කාරණය. ඒ තමයි අස්වැන්නු නෙලාගත් අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා ඒවාට සිදුවන නාස්ති. අපි ඒවට කියනවා පසු අස්වැන්නු හානි. අන්න ඒ හානි සිදු වෙන්නේ කොහොමද? ඒ සඳහා මොනවද බලපාන මූලික කරුණු? ඒ වගේම මොන පියවරවලදීද මේ හානි සිදු වෙන්නේ? අපට මේ හානි වළක්වා ගැනීමට යොදාගත හැකි තාක්ෂණික ක්‍රමවේද මොනවද? සහ ඒ තාක්ෂණයේ භාවිතයේ වැදගත්කම් මේ පාඩම තුළ දරුවන් සමග සාකච්ඡා කරනවා. එහෙනම් අපි බලමු මේ පාඩමට අදාළව පසු අස්වැන්නු තාක්ෂණයේ දෙවන කොටස ලෙස උසස් අස්වැන්නක් සඳහා පසු අස්වැන්නු තාක්ෂණික ක්‍රම පිළිවෙත් විමර්ශනය කිරීම හා සම්බන්ධව මූලික කාරණා. ඒ වගේමයි අපි මේ පාඩම තුළ පසු අස්වැන්නු තාක්ෂණික ක්‍රම පිළිවෙත් විමර්ශනය කරමින් පසු අස්වැන්නු හානි සිදුවීමට බලපාන හේතු සොයා බලනවා. ඒ වගේම පසු අස්වැන්නු හානි සිදුවන අවස්ථා හඳුනාගෙන එම හානි අවම කරන්නට ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ක්‍රියාමාර්ග තුලින් අපට පුළුවන් වෙනවා මෙන්න මේ වගේ අරමුණු කිහිපයක් ඉටු කර ගන්න. ඒ තමයි කල් තබා ගැනීම අනුව භෝග වර්ග කරන්න අපි දැනගන්නවා මේ පාඩම අවසන් වෙනකොට. ඒ වගේම විශේෂයෙන්ම පසු අස්වැන්නු හානි සිදුවන අවස්ථාවන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අස්වැන්නු කල් තබා ගැනීමට අස්වැන්නු වල ස්වභාවය වැදගත් වන ආකාරය අවබෝධ කරගන්නත් පුළුවන් වෙනවා. පසු අස්වැන්නු හානි ඇතිවීමට හේතු වන පෙර අස්වැන්නු සාධක මොනවද කියලා හඳුනා ගන්නවා. ඊට අමතරව පසු අස්වැන්නු හානි සිදුවීමට හේතු විස්තර කරනවා. ඒ නිසා ඇති වන ගැටලු අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ ගැටලු අවම කර ගැනීමට යොදාගත හැකි තාක්ෂණය පිළිබඳ මූලික දේවල් සාකච්ඡා කරනවා. එහෙමනම් විභාග මට්ටමේදී දරුවන්ට මේ පාඩමෙන් අහන සරල ලේසිම ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා අපි විශේෂ කාරණා ටික සාකච්ඡා කරන්න බලමු. මේ පාඩමේදී ඔබෙන් අහනවා ප්‍රධාන කාරණා දෙකක්, ප්‍රධාන ප්‍රශ්න දෙකක්. එකක් තමයි
පසුවස්වනු හානි සිදුවන අවස්ථා පැහැදිලි කරන්න. ඒ වගේමයි අහනවා පසුවස්වනු හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න. ඔන්න ඔතෙන්දී විභාග ප්‍රශ්න පත්‍රයේ තුල ලේසි ප්‍රශ්නයක් නෙවක. එහෙනම් දරුවෝ තෝරගන්නවා. තෝරගෙන දරුවන් උත්තර ලියද්දී මෙන්න මේ ආකාරයේ අඩුපාඩුවක් පෙන්눔 කරලා තියෙනවා. ඒ තමයි පසුවස්වනු හානි සිදුවන අවස්ථා විස්තර කරන්න කිව්වාම දරුවන් හානි සිදුවන විදි සහ අවස්ථා ටික විස්තර කරනවා. ඒ අතර වළක්වා ගැනීමේ ක්‍රමත් ලියනවා. ඒ වගේමයි වළක්වා ගැනීමේ ක්‍රම ඇහුවොත් දරුවන්ගේ උත්තර වල තියෙනවා හානි ටිකත් විස්තර කළා වළක්වා ගැනීමේ ක්‍රම ටිකත් ලියලා. මොකක් ඇහුවත් දරුවෝ සපයන්නේ එකම උත්තරේ. ඒක විභාගවලදී ගැටලුවක්. විභාගවලදී ඔබට කාලේ නාස්ති වීමක් සිදු වෙනවා. එහෙනම් අපි මේ පාඩම තුල හරියටම ඉගෙන ගන්නවා මෙන්න මේ කාරණා ටික. ඒ තමයි පසුවස්වනු හානිය කියන්නේ මොකක්ද? අපි මේ වෙනකොටත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේමයි අපේ නිෂ්පාදන සඳහා පසුවස්වනු හානිය සිදුවන අවස්ථා ටික අපි හඳුන ගන්නවා. ඒ අවස්ථාවවලදී සිදුවන හානි ටික වෙනම අපි හඳුන ගන්නවා. ඒ වගේමයි ඒ අවස්ථාවන් වලදී සිදුවන එම හානිය අඩු කර ගැනීමට අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ටිකත් අපි ඉගෙන ගන්නවා. එහෙනම් දරුවන්ට ඊටාම ලේසි විශේෂ කාරණා ටිකක් තමයි විභාග මට්ටමේදී මේ පාඩම තුල මුණ ගැහෙන්නේ. එහෙනම් අපි බලමු මේ පසුවස්වනු හානිය අඩු වැඩි වෙන්නට බලපාන එක වැදගත් කාරණයක් මේ භෝග අස්වනු සම්බන්ධව. ඒ තමයි මේ භෝග අස්වනු වර්ග කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කල් තබාගත හැකි අස්වනු, ඒ වගේම කල් තබාගත නොහැකි අස්වනු කියලා. එතන මේ කාණ්ඩ දෙකේ අස්වනු වල පසුවස්වනු හානිය සිදුවන ප්‍රමාණය වෙනස් වෙනවා. එතනින් කල් තබාගත හැකි අස්වනු කියලා කියන්නේ ජල ප්‍රමාණය අඩු. එහෙම නැත්නම් වියලි ස්වභාවයෙන් පවතින අස්වනු වර්ග. ඒතර ඒවා නාස්ති වෙන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒ නිසා අපට ඒවායේ නාස්තිය අඩු කර ගැනීම ලේසි. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග. අපේ ප්‍රධාන ආහාරය සහල්, වී, කුරක්කන්, බඩයිරිඟු, ඒ වගේ ධාන්‍ය වර්ග නාස්තිය අඩුයි, ජලය අඩු වීම නිසා කල් තබා ගැනීම ලේසි සාපේක්ෂව. ඒ වගේමයි අපට මුණ ගැහෙන අපේ ප්‍රධාන ආහාර අතර තිබෙන එළවලු සහ පළතුරු මේවායේ අන්තර්ගත ජල ප්‍රතිශතය වැඩි. මේවායේ ජල සක්‍රියතාවයේ ඉහළ අගයක් ගන්නවා. අන්න ඒ නිසා මේවා ඉක්මනින් නරක වන සුළුයි. මේවා මත සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. මේවා යාන්ත්‍රික හානියට ලක් වෙලා තැලීම්, පොඩීම් ආදී ඉක්මනින්ම ලක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ අස්වනු වර්ගය නාස්තිය වැඩි, මේ කාණ්ඩය නාස්තිය අඩුයි. ඒකත් අපිට වැදගත් වෙනවා. මොකද මේ වර්ග දෙකම අපි භාවිතා කරනවා. අපි මේවා සඳහා විවිධ ක්‍රමපිළිවෙත් අනුගමනය කරනවා. එහෙමනම් ඔය පරාසය තුල අස්වැන්නේ සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිවල එකතුවට තමයි කියන්නේ පසු අස්වනු නාස්තිය. එහෙම නැත්නම් පසු අස්වනු හානිය. උත්තරවලට දරුවන් යනකොට විභාගයේදී මතක ඇතුව ඒ කරුණු දෙකම කියන්න. ඒ තමයි ප්‍රමාණාත්මකව නාස්ති වීමක් සිදු වෙන්න පුළුවන්, ගුණාත්මක නාස්තියකුත් සිදු වෙන්නට පුළුවන්. ලකුණු දෙද්දී ඔය කාරණා දෙක සලකා බලලා තමයි ලකුණු දීමක් කරන්නේ. හරි. එහෙනම් මෙන්න ඊළඟට අපි මේ විදිහට පසුවස්වනු හානි සිදු වෙන්න බලපාන සාධක ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ඒ තමයි පෙරාස්වනු සාධක, පසුවස්වනු සාධක. දැන් එහෙනම් ඔබ වෙන් කර හඳුනා ගන්නට ඕනේ මොනවටද පෙරාස්වනු සාධක කියලා කියන්නේ. ඔබ නිවැරදිව වෙන් කර හඳුනාගෙන තියෙන්නට ඕනේ මොනවද පසුවස්වනු සාධක කියලා කියන්නේ. එහෙනම් සන්ධිස්ථානයේ තමයි අස්වනු නෙලීම කියන කාරණය. අස්වනු නෙලීමට පෙර ශේෂ්ත්‍රයේදී සිදු කරන යම් යම් දේවල් බලපානවා අස්වැන්න කල් තබා ගැනීමට. අස්වැන්නේ පසුවස්වනු නාස්තියට බලපානවා. ඒවට කියනවා පෙරාස්වනු සාධක. ඒ වගේමයි අස්වැන්න නෙලාගත්තට පස්සේ සිදුවෙන යම් යම් ක්‍රියාවලීන් යම් යම් සිද්ධි බලපානවා අස්වැන්නේ නාස්තිය වැඩි වෙන්න. ඒවට කියනවා පසු අස්වනු හානි. එහෙනම් පෙරාස්වනු සාධකවල බලපෑමිනුත් අස්වැන්න නාස්ති වෙන්න පුළුවන්. පසු අස්වනු සාධකවල බලපෑමිනුත් අස්වැන්න නාස්ති වෙන්නට පුළුවන්. එහෙනම් මෙන්න අපි බලමු මොනවද පෙරාස්වනු සාධක.
වගා භූමිවල භෝග ශේෂ්ඨවල පවත්වාගෙන යන ප්‍රධාන පෙර අස්වනු සාධක. භෝගය සාමාන්‍යයෙන් වගා කිරීමේදී ගොවීන් විසින් තමාගේ ප්‍රදේශයේ දේශගුණික සාධකයන්ට ගැළපෙන්නේ නැති භෝගයක් තෝරගත්තොත් භෝගය හොඳින් වැවෙන්නේ නැහැ. භෝගේ ශක්තිමත්ව වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා භෝගේ පස්වස්තු හානිය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම ශේෂ්ඨයේ පස් වර්ගයට ගැළපෙන භෝගයක් තෝර නොගත්තොත් භෝගය හොඳින් වර්ධනය වෙන්නේ නැහැ. භෝගේ දුර්වලයි. භෝග ශේෂ්ඨයෙන් ලැබෙන අස්වැන්න දුර්වලයි. ඉක්මනට නාස්ති වෙලා යන්නට පුළුවන්. ඒ වගේ පෙරාස්වනු සාධකත් ගොඩක් බලපානවා අස්වැන්න කෙරෙහි. ශේෂ්ත්‍රයේදී පොහොර වර්ග යෙදීමේ ගැටලුවක් හේතුවෙන් භෝගය පෝෂක ඌනතාවයකට ලක් වූවා නම් අස්වැන්න දුර්වල වෙනවා, නාස්තිය වැඩි වෙනවා. ශේෂ්ත්‍රයේදී භෝග ශාකය පලිබෝධ හා රෝග කාරකයන්ගේ බලපෑමට ලක් වූවා නම් ශාකයේ වර්ධනය දුර්වලයි, අස්වැන්න දුර්වලයි, ඒ වගේම ඉක්මන් නාස්තියක් සිදු වෙනවා. සමහර ආසාදිත පලිබෝධක ඉන්නවා ශේෂ්ත්‍රයේදී ආසාදනය වෙන්නේ. ඔය වීපියා කියන පලිබෝධකයා. කුඹුරේදී ගොයන් කරල් මත තියෙන වී බීජවලට තමයි බීජ මත තමයි බිත්තර දාන්නේ. ශේෂ්ඨ ආසාදනය. එයා ගොයන් බීජ වෙන් කිරීමේදී ඊළඟට ඒවා වියලීමේදී ආරක්ෂිතව පොත්ත මත ඉන්නවා. බිත්තර තියෙනවා. අන්තිමට කවරවල දාලා ගැට ගහලා ටික කාලයක් යනකොට එයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරලා ඉපියා කියන සෝමුල් සතා බිහි වෙනවා. එතකොට ඉපියාගේ ආක්‍රමණය සිදු වෙන්නේ ශේෂ්ඨවලදී. එහෙනම් පලිබෝධ හානි හේතු කොටගෙන ශේෂ්ඨවලදී අස්වැන්න හානි වෙන්නටත් පුළුවන්. ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය. සමහර රසායනික ද්‍රව්‍ය භාවිතය හේතු කොටගෙන අධිභාවිතය හේතු කොටගෙන අස්වැන්න දුර්වල වෙලා අස්වැන්න කල් තබා ගැනීම හැකියාව අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම කාලගුණික තත්ත්ව. ඔබ දන්නවනේ බොහෝමයක් ගොවීන් අස්වනු ලබා ගන්න විවෘත පරිසරවල භෝග වගා කළා. එහෙනම් ඒවා නිරන්තරයෙන් තද වර්ෂාවන්ට ලක් වෙනවා. සමහර කාලවල අධික උෂ්ණත්වයන්ට ලක් වෙනවා. ගම් අතුරට යට වෙනවා. ඒ වගේ දේශගුණික අහිතකර තත්ත්වයන් තුල භෝග ශාක දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා අස්වැන්න අඩු වෙන්න, ඒ වගේම නාස්තිය වේගවත් වෙන්න, ඉක්මන් වෙන්න ඒකත් හේතුවක් වෙන්නට පුළුවන්. එහෙනම් භෝග ශාකවල සිදුවන පසුඅස්වනු හානිවලට පෙරාස්වනු සාධකත් බලපානවා. සමහර අවස්ථාවලදී එසේ බලපාන පෙරාස්වනු සාධක මොනවාද කියලා විභාගවලදී අහලා තියෙනවා. කරුණු 6ක් 7ක් විතර විස්තර කිරීමට ඔබට සිද්ධ වෙනවා එවැනි ප්‍රශ්නයකදී. හොඳයි. එහෙනම් ඊට අමතරව පසුඅස්වනු හානියට බලපාන සාධක පොදුවේ අපිට පුළුවන් මෙන්න මේ වගේ මූලික කාණ්ඩ 4කට බෙදන්න. පරිසර සාධක අස්වනු නාස්තියට බලපාන්න පුළුවන්. භෝග තුල සිදුවන විවිධ කායික ක්‍රියාවන් අස්වනු නාස්තියට බලපාන්න පුළුවන්. ඒ වගේම ජෛවීය සාධක අවට පරිසරයේ ඉන්න වෙනත් ජීවීන්ගේ බලපෑම් හේතු කොටගෙන භෝග ශාකවල අස්වැන්න නාස්ති වෙන්නට පුළුවන්. ඒ වගේම භෞතික සාධක හැප්පීම්, සීරීම්, තෙරපීම් ආදියට ලක් වෙලා අදාළ භෝග ඒ නාස්තියට ලක් වෙන්නට පුළුවන්. එහෙනම් මේවත් මේ සාධක යටතේ මොනවද ප්‍රධාන පරිසරික සාධක, මොනවද ප්‍රධාන කායික විද්‍යාත්මක සාධක ආදී ලෙස ඔබෙන් අහන්නට පුළුවන් විභාග මට්ටමේදී. එතෙන්දී ඊ타මත්ම වැදගත් වන පරිසර සාධක කිහිපයක්. වායුගෝලීය උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ භෝග ආශ්‍රිතව සිදුවන ජෛවීය ක්‍රියාකාරීත්වයන් වේගවත් වෙන්නට පුළුවන්. ඒ වගේම කායික ක්‍රියාකාරීත්වයන් වේගවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා උෂ්ණත්වයේ වැඩි පරිසරවලදී මේ ද්‍රව්‍ය, එළවලු, පළතුරු ආදිය නරක් වීමේ ස්වභාවය වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසානේ සීත තත්ත්වයන්ට ගබඩා කරලා තියාගන්නේ. ඒ වායුගෝලීය තත්ත්වයන්ට ගබඩා කරලා තියාගන්නේ නැත්තේ. වායුගෝලීය උෂ්ණත්ව තත්ත්වයන්ට දිගු කල් තියාගන්න බෑ, මේවා නරක් වෙනවා. ඒ නිසායි සීත කළා මේවා කල් පවත්වා ගන්න. ඒ උෂ්ණත්වයේ බලපෑම. ඒ වගේමයි ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපෑම මත මේවා වියලී යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. හරි. මේ බලන්න වියලි පරිසරයක නෙලාගත් පළතුරු වර්ගයක්. වැල්දොඩම්. මෙන්න මේ පොත්ත වියලී ගිහිල්ලා. එතන මෙහෙම වෙන්න හේතුව තමයි වායුගෝලීය ආර්ද්‍රතාවයේ අඩු වියලි වීම.
එතකොට පොත්තේ තියෙන ජල වේගයෙන් වාෂ්ප වෙලා ගිහිල්ලා පොත්ත වියලෙනවා. එතකොට මේක මිලදී ගැනීමේදී අපට ප්‍රශ්නයක්. මිලදී ගන්නවද? පාරිභෝජනීය ප්‍රශ්නයක්. අපි දන්නේ මේ මොකක් වෙලාද? මේ නරක් වෙලාද කියලා. මේ තියෙන්නේ එහෙම පොත්ත වියලී නොගිය ඵලයක්. එතකොට මේක සීත තත්ත්වයටයි ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම ආර්ද්‍ර තත්ත්වයටයි ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි එළවලු පළතුරු ආදිය සීත ආර්ද්‍ර තත්ත්වයටයි ගබඩා කරලා තියෙන්නේ. මොකද බාහිර සාධක හේතු කොටගෙන මේ බලන්න ලොකු වෙනසක් වෙලා තියෙනවනේ. ඵලය. ඒතර අපිට වාණිජව මේක ඊට වැදගත් වෙනවා. වෙළඳපොලේදී ඊට වැදගත් වෙනවා. එහෙමනම් ආර්ද්‍රතාවය හේතුවක් වෙනවා එළවලු පළතුරු ආදී නරක් වෙන්න. ඒ වගේමයි වායුගෝලීය සංයුතිය තුල ඔක්සිජන් වැඩි වුණොත් සමහරට ශ්වසන වේගය වැඩි වෙලා මේවා පිරිහී යනවා. ඒ වගේම ආලෝකයට ලක් වුණොත් විශේෂයෙන්ම විටමින් වර්ග පේන්නේ නැහැ විටමින් වර්ග වියෝජනයේදී කොහොමද වෙන්නේ කියලා. විශේෂයෙන් මේ පළතුරු වල බොහොමයක් විටමින් C තියෙනවා. අපි මේ පළතුරු මිලදී ගන්නේ විටමින් C ලබා ගැනීමේ අරමුණින් සිට්‍රස් කුලයේ භෝග. මේ අපි මේවා මිලදී ගන්නේ ආහාරයට එකතු කරගන්නේ විටමින් C ලබා ගන්න. නමුත් ඔබ දන්නවද වායුගෝලයේ ඔක්සිජන් එක්ක විටමින් C ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා වායුගෝලයට ලක් වෙච්ච මොහොතේ සිට විටමින් C විනාශ වෙනවා. අපි වෙළඳපොලේ ගොඩාක් කාලයක් ගිහිල්ලා තියෙන දොඩම් නාරං ආදී ආහාර ගත්තට අපි හිතන විටමින් C එකේ නැහැ. ඒවා ඔක්සීකරණය වෙලා විනාශ වෙනවා. ඒ නිසා ඔක්සිජන් රහිත පරිසරවල තින් අපිට බඩා කරපු ආහාර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර තත්ත්වයන් අනුව නාස්තියක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේක භෞතිකව නොපෙනෙන්න පුළුවන්. නමුත් ආර්තාවය තුළ සිදුවන වෙනස භෞතිකව පේන්න පුළුවන්. විටමින් ආදිය නාස්ති වෙන්නට පුළුවන්. ඒකෙන්. එහෙනම් ඔන්න පරිසර සාධක එළවලු පළතුරු ආදිය නරක් වීමට බලපාන. ඒ වගේම උෂ්ණත්වයත් එක්ක. උෂ්ණත්වය වැඩි වෙන්න ඒ කොටස්වල සිදුවන කායික ක්‍රියාකාරීත්වයන් වැඩි වෙනවා. එතන මේ තියෙන්නේ එක එක පළතුරු වර්ග එළවලු වර්ග එක් එක් උෂ්ණත පරාසයන් තුල රඳවා තියෙද්දි ඒවයේ සිදුවන වෙනස. සෙල්සියස් 20ක් වගේ වෙනකොට මේවා ගොඩක් වර්ණ වෙනස් වෙලා දුඹුරු පාට වෙලා ගිහිල්ලා. සෙල්සියස් 5 සෙල්සියස් 10 වැනි අවස්ථාවලදී ඒවේ වර්ණ ආරක්ෂා වෙමින් නාස්තිය අඩු වෙමින් තියෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට නාස්තිය වැඩි වෙනවා කියන කාරණය තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ඔබට ඒක. ඊළඟට මේ පළතුරු සහ එළවලු කියන්නේ බොහොමයක් සජීවී සෛල සජීවී පටක තියෙන දේවල්. මේවා මියගිය දේහ නෙවෙයි. මේවා තුල ශ්වසනය සිදු වෙනවා. මේවා ආශ්‍රිතව උච්ඡේදනය ජලය වාෂ්ප ලෙස ඉවත් වීම සිදු වෙනවා. අන්න ඒ වගේ කායික ක්‍රියාවන් හේතු කොටගෙනත් එළවලු පළතුරු නරක් වෙන්න පුළුවන්. දැන් ඔබ අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපි හිතමු මේ ඵලය පුෂ්ප පරාගණය වෙලා හැදුණු බීජ වලින් යුක්ත ඵලයක් නෙමේක. එහෙනම් මේ ඵලයට ජීවන චක්‍රයක් තියෙනවා. මේ ඵලය වර්ධනය වෙන කාලයක් තියෙනවා. පරිණත වෙන කාලයක් තියෙනවා. ඉදෙන කාලයක් තියෙනවා. පරිහානියට පත්වන කාලයකුත් තියෙනවා. දැන් මේව ඇත්තටම හැදිලා තියෙන මේ අපේ ආහාර පිණිස නෙමෙයි. අපි මේව යොදා ගන්නවා අපේ ආහාර පිණිස. අපි මේ ඵලය ගැන විතරක් හිතුවොත් මෙයා බීජ ව්‍යාප්ත කරන්න ඕනේ. බීජ ව්‍යාප්ත කරන්න නම් මේ ඵලය ඉදිලා මේක ඇතුලේ තියෙන බීජ එළියට එන්නට ඕනේ. මේ ඵලය කුණු වෙලා යන්නට ඕනේ. එතකොටයි මේකේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ ඵලය ඉදිලා කුණු වෙන්නත් කායික ක්‍රියාවක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. එතිලීන් ස්වභාවිකව එතිලීන් නිෂ්පාදනය වෙලා මේක ඉදිලා මේක පරිහානියටපත් වෙලා මේකේ මාංශලම කොටස් ටික විනාශ වෙලා ගිහිල්ලා බීජ ටික විසිරෙන්න ඕනේ පරිසරයට. එන්නේ නිසා මේවා තුල කායික ක්‍රියාවන් සිදු වෙනවා ගොඩක්. විශේෂයෙන්ම එතිලීන් සංශ්ලේෂණය වෙනවා. අර අපි මගදී නතර කරගෙන තමයි මේ ක්‍රියාවලිය පරිභෝජනය කරන්නේ. එහෙම නැත්නම් මේවා හැදෙන්නේ අපේ ආහාර පිණිසම නෙවෙයි. අපි මේ ඉබේ හැදෙන සාක ඒ වගේම මොන හරි ආහාරට ගත හැකි ද්‍රව්‍ය මැදදී පරිභෝජනය කරන එක තමයි මූලිකව කරන්නේ. එහෙනම් ඒවා තුල එතිලීන් නිෂ්පාදනය වෙනවා. එතිලීන් නිෂ්පාදනයනොත් ඉදෙනවා. ඉදුනොත් අපි අපේක්ෂා නොකරන අවස්ථාවක ඉදුනොත් පරිභෝජනය කරන්න බැරි වෙනවා. ඊළඟට මේ එළවලු සහ පළතුරු ආදිය පෝෂක ගුණයෙන් යුක්තයි. මේවායේ
ජලයක් තියෙනවා. එහෙනම් මේවා අපට වගේම වෙනස් සත්තුන්ට කන්නත් පුළුවන්. ඒ නිසා කෘමි සත්තු මේවට හානි කරනවා. සුද්ධ ජීවීන් මේවා මත වර්ධනය වෙනවා. ඒ නිසා ජෛවීය බලපෑමෙන් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් නිසා මේ එළවලු පළතුරු ආදී නාස්ති වෙනවානේ. කෘමි සත්තු මේවා සංචිත ආහාර කාලා දානවා. ඒ වගේම සුද්ධ ජීවීන් මේ මත වර්ධනය වෙනවා. ඒ නිසා ජෛවීය බලපෑමට ලක් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේවා පරිහරණයේදී මූලිකව අස්වනු නෙලීමේදී අපේ රටේ තියෙන පද ඔබ මේ බලන්නකොද අපි මේ පැත්තෙන් බැලුවොත් මේ තියෙන්නේ කිසෙල් ගසක නෙලාගත් අස්වැන්නනේ. මෙන්න බලන්න අස්වනු නෙලීමේදී අපි යොදාගත්ත වැරදි ක්‍රමයක් හේතු කොටගෙන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ අපිට කපන්න ඕනේ කෙහෙල් කැණි ප්‍රධාන කොටසනේ. කැපිලා තියෙන්නේ කෙසෙල් ගෙඩි. එහෙනම් මේ කෙසෙල් ගෙඩි ටික විකුණන්න බෑ. පාරිභෝජනය කරන්න බෑ. මේ ටික නාස්ති වෙනවා. ඊළඟ මේ බලන්න සමහර බිම වැටෙන්නේ නැති කෙසෙල් කැන මේ තැලිලා. ඒතර අපි මේ අස්වනු නෙලීමේ ක්‍රමවලදී මේවා යාන්ත්‍රික හානි වලට ලක් වෙලා. මේවා භෞතික හානි වලට ලක් වෙලා. එතකොට මේ දුඹුරු පාට වෙනවනේ දුඹුරු පාට වෙන්නේ ගුණාත්මක අඩුවීමක්. ඒතර මේ තියෙන්නේ අපේ සාමාන්‍ය දේශීය කෙසෙල් අස්වැන්නක් නෙලීමේදී ඒකට වෙලා තියෙන දෝෂය. ඉතින් මේකෙන් මේ කෙසෙල් ඇවරියම විකුණා ගන්න බැරි වෙන්නට පුළුවන්. වෙළඳපොලේ විකිනෙන මිල අඩු වෙන්නට පුළුවන්. ගොවීන්ට පාඩුවක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ එළවලු පළතුරු ආදියට සිදුවන යාන්ත්‍රික හානිත් බලපානවා ඒ වායේ නාස්තිය කෙරෙහි. රයිට්. දැන් එහෙනම් මේවා මේ විදිහට නාස්ති වුනහම වෙන්නේ මොකක්ද? එකක් තමයි අස්වැන්න අඩු වෙනවා ප්‍රමාණාත්මකව. එහෙනම් ගොවීන්ට ලැබෙන ආදායම අඩු වෙනවා සෘජුවම. ඊළඟට මොනවා හරි මේ අස්වැනු ගණ්ඩ අපි පොහොර භාවිතා කරලා තියෙනවා. අපි ජලය භාවිතා කරලා තියෙනවා. අපි වෙනත් යෙදවුම් භාවිතා කරලා තියෙනවනේ. එහෙනම් මේක අපි යම්කිසි වියදමක් දරලා තමයි මේ නිෂ්පාදනය අරගෙන තියෙන්නේ. ඒක නාස්ති වුණා නම් ඒක අපිට පාරිභෝජනය කරන්න බැරි වුණා නම් මොකද්ද? අර භාවිතා කරපු සම්පත් ටික නාස්ති වෙලා. එහෙමනම් සම්පත් නාස්තියකුත් සිද්ධ වෙනවා මේ හානි හේතු කොටගෙන. ඊළඟට විශේෂයෙන්ම අපි කතා කරනවා ආහාර සුරක්ෂිතතාවය. රටක විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක පාරිභෝගිකයන්ට ඕනෑම අවස්ථාවක පහසු මිලකට ඕනෑම කාලයක සාධාරණ මිලකට පහසු මිලකට මිලදී ගන්න ආහාර ද්‍රව්‍ය තියෙනවා නම් අපිට කෑම සම්බන්ධ බයක් නැහැ. අපි ඒකට කියනවා ආහාර සුරක්ෂිතතාවය පවතිනවා කියලා. නමුත් දැන් අපි නිපදවන අස්වැන්න මේ විදිහට නාස්ති වෙනවා නම් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට බාධාවක් සිද්ධ වෙනවා. මොකද වගා කළාට අස්වැන්නු නිලාගත්තට වැඩක් නැහැ. පාරිභෝජනයට යනකොට ගොඩාක් නාස්ති වෙලා. එහෙනම් රටේ ආහාර සුරක්ෂිතතාවයටත් මේ නාස්තිය බලපානවා. එතකොට ඊළඟට ගොවීන්ට ඔබ දන්නවා ගොවීන් කියලා කියන්නේ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂි කර්මාන්තය. ඔවුන්ගේ ආදායම වෙන්නේ එයින් ලබන ආදායම්. එහෙනම් එවුන් ගන්න අස්වැන්න නාස්ති වුණා නම් ඔවුන්ට වෙළඳපොලේ විකුණාගත හැකි ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන් එයාට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මුදල් අඩු වුණාම එයාගේ ආදායම අඩු වෙනවා. ගොවීන් සමහර විට ණයට අරගෙන තමයි මුදල් මේ කෘෂිකර්මයක කටයුතු සිදු කරන්නේ. එහෙනම් ආදායම අඩු වුණා ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඊළඟට අස්වැන්නින් ලබන ආදායම මත එයාලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දරුවන්ගේ වැඩ කටයුතු, ගෙවල් වල අලුත් වැඩ කටයුතු, යම් යම් මිලදී ගැනීම, ප්‍රතිකාර කිරීම, ඔය සියල්ලම ආදායම මත ඒගොල්ලෝ රඳවාගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. බැරි වෙලා හරි ඔය කියන විදිහට අස්වැන්න විශාල නාස්ති වුණොත් එයාලට මානසික පීඩනයකුත් ලැබෙනවා. අන්න ඒ නිසා ඒක සමහරට දරුණු වෙන්න පුළුවන්, බරපතල වෙන්නට පුළුවන් ගොවීන් ගන්න තීරණ. ඒ නිසා මේ නාස්තිය විශාල ගැටලු ගොඩකට හේතුවක් වෙනවා. එහෙනම් ඉතින් අපට මේ නාස්තිය දිගටම තියාගෙන යන්න බැහැනේ. අපට සිද්ධ වෙනවා මේ නාස්තිය අඩු කරගන්න. ඒ අඩු කර ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා අපිට බෑනේ පොදුවේ දැන් මේ හානිය අඩු කරගන්න. කොහොමද අඩු කරන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? ඒ නිසා අපට හොයලා බලන්න වෙනවා මේ නාස්තිය සිදුවන තැන්. පසුවස්වනු හානි සිදුවන අවස්ථා.
හොඳට හොයලා බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අවස්ථාවවලදී හානි වෙන්නේ කොහොමද? ඒකත් හොයලා බලන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ එම අවස්ථාවන් වල සිදුවන හානි අඩු කරගෙන සමස්ත ක්‍රියාවලිය අඩු කරගන්න. සමස්ත හානිය අඩු කරගන්න. ඒ නිසා අපි පසුවස්සනු හානිය සිදුවන විවිධ අවස්ථා මුලින් හඳුනාගමු. ඔබ උත්තරයකට යනකොට මේ අවස්ථා ටික වෙන්වෙන්ව සටහන් කරන්න වෙනවා. ඔබ හානි දක්වනව නම් මේ අවස්ථාවන්ට අනුරූපව තමයි හානි දක්වන්නට ඕනේ. ඔබ හානි වළක්වා ගැනීමේ ක්‍රම ලියනව නම් පිළිතුරකට මේ අවස්ථාවන්ට අනුරූපව තමයි ඒවා ලියන්න ඕනේ. එහෙනම් මෙන්න ප්‍රධාන අවස්ථා ටික. අස්වනු නෙලීමේදී නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම අස්වනු එකතු කිරීමේදී හා පිරිසුදු කිරීමේදී අපි කරන සමහර කරුණු හේතු කොටගෙන නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා ශ්‍රේණිගත කිරීමේදී, ඇසුරුම් කිරීමේදී, ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී දරුණු ලෙස නාස්තියට ලක් වෙනවා. ඒ වගේම අලෙවේදී සහ අවසාන පාරිභෝජනය කරන මොහොත දක්වා මේවායේ නාස්ති වීම සිදු වෙනවා. එහෙනම් මෙන්න ප්‍රධාන අවස්ථා ටික. අස්වනු නෙලීමේදී, රැස් කිරීමේදී හා පිරිසුදු කිරීමේදී, ශ්‍රේණිගත කිරීමේදී, ඇසුරුම් කරණයේදී, ගබඩා කිරීමේදී හා ප්‍රවාහනය කිරීමේදී, අලෙවියේදී මෙන්ම පාරිභෝජනයේදී. එහෙනම් අවස්ථා කිහිපයක් තියෙනවා මේ අස්වනු නාස්තිය සිදුවන. අපි බලමු මොන අවස්ථාවන් වලද මේ නාස්තිය සිදු වෙන්නේ. ඔන්න එහෙනම් අස්වනු නෙලීමේදී හා රැස් කිරීමේදී වෙන දේවල්. අර මා ඔබට කලින් පෙන්වුවේ මෙන්න අස්වනු නෙලීමේදී අස්වැන්න නාස්ති වී තිබෙන ආකාරයක්. වැරදි ක්‍රම භාවිතා කළා. ඊළඟට මෙන්න අස්වනු නෙලීමේදී අස්වැන්න වෙන් කර ගැනීමේදී නොගැලපෙන ක්‍රම භාවිතා කළා. ඒව නාස්ති වෙලා තියෙන ආකාරය. ඊළඟට අපට පෙනෙන්නේ නැති වුණාට මේ අස්වැන්න මේ ඵල කෙලින්ම හිරු එළියට ලක් වෙන ආකාරයට නෙලලා ශේෂ්ඨවල දානවා. අන්න එතකොට මේ බලන්න හිරු එළියට ලක් වුණොත් මේ අස්වැන්න මේකේ තියෙන විටමින් වර්ග විනාශ වෙන්නට පුළුවන්. ඒ වගේමයි තද හිරු එළියට ලක් වුණොත් එහෙම මේවායේ ආවේනික වර්ණ විනාශ වෙන්නට පුළුවන්. හිරු එළියෙන් ආරක්ෂා වන ආකාරයට අස්වනු නෙලන්න වෙනවා. ඒ වගේම පිරිසිදු කිරීමේදී හා ශ්‍රේණිගත කිරීමේදී සමහර ලාවට අපි අස්වනු සෝදා පිරිසිදු කරනවා. අස්වැන්න වෙළඳපොළට එවන්න කලින්. එතෙන්දී එකම ජල භාජනයෙන් තමයි බොහෝ විට සෝදන්නේ. නරක් වූ අස්වැන්නත් සෝදන්නේ ඒකේ, හොඳ අස්වැන්න සෝදන්නේත් ඒකේ. අන්න එතකොට නරක් නොවූ එළවලු පළතුරු ආදියත් නරක් වෙන්නට පුළුවන් අපිරිසුදු ජලයෙන් සේදීම හේතු කොටගෙන. අපි ගලායන ජලයෙන් සෝදනවා නිර්දේශ කරනවා. නමුත් ඒක කරන්න බෑ ඒ තියෙන තත්ත්වයන් අනුව. ඒ වගේමයි ජලයෙන් හේදුවට පස්සේ තෙත මාත්තු කරන්න ඕනේ. ඒ ජලය පිහ දාන්න ඕනේ. නමුත් එහෙම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ජලයෙන් හොදලා පැත්තක තියෙනවා. ඒක සමහරට ආසාදන වෙන්න හේතුකුත් තියෙනවා. ඒ වගේම නිසියාකාරව සෝදන්නේ නැති හින්දා අර අස්වනු ආදිය මත රැඳී තියෙන රෝගකාරක සුද්ධ ජීවීන් ඉතිරි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් නාස් වෙන්නත් පුළුවන්. ඒ වගේම අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේදී අපි තද බල ලෙස කොටස් ඉවත් කළා දානවා. පොඩි කොටසක් ඉවත් කරන්න ඕනක ලොකු කොටසක් කපලා අයින් කරනවා. එතකොටත් නාස්තියක් වෙනවා. එහෙනම් අස්වනු පිරිසුදු කිරීමේදී හා ශ්‍රේණිගත කිරීමේදී නාස්ති සිදු වෙන්නට පුළුවන්. ඊළඟට ගබඩා කිරීමේදී ගබඩාවක් කියලා කියන්නේ රඳවා තියෙන අස්වැන්නට ආරක්ෂාවක් ලබා දී හැකි තැන. එතන නුසුදුසු ගබඩා තත්ත්ව තුල ගබඩා කළොත් ගබඩා තුලදීත් නාස්ති වෙනවා. ගබඩා කළා කියලා නාස්ති වෙලක් වෙන්නේ සුදුසු ගබඩා තත්ත්ව තිබුණොත් විතරයි නාස්ති වෙලක් වෙන්නේ. ඒතකොට ගබඩා තුලදී සුද්ධ ජීවී ආසාදන සිදු වෙන්න පුළුවන්. ඔය වී ගබඩා වල එහෙම පරවියන් වගේ සතුන් ඒගොල්ලෝ රංචු වශයෙන් ගැවසෙනවා. ඔවුන් විශාල වශයෙන් ඇවිල්ලා ගබඩා කරපු බීජ වලට හානියක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම දූවිලි මිශ්‍ර වෙලා ගබඩාවේ පවතින අපිරිසුදු තත්ත්ව හේතු කොටගෙන අස්වනු නරක් වෙන්නට පුළුවන්. දැන් මේ බලන්නකො මේ තියෙන එක්තරා විදිහක ගබඩා. බීම ගොඩ ගහලා තියන්න පුළුවන්. දූවිලි ස්පර්ශ වෙන සීරෙන්න පුළුවන්. රෝගකාරක ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම අවුවට එලි මහනේ විවිධ ස්ථානවල ගබඩා කරලා තියෙන්න පුළුවන්.
ආහාරවල තියෙන විටමින් විනාශ වෙන්නට පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම ප්‍රවාහනයේදී ලංකාවේ එළවලු පළතුරු ප්‍රවාහනයේදී විශාලම ප්‍රශ්නයක් තමයි ප්‍රවාහන ගාස්තු. ඒ නිසා ගොවීන් කරන්නේ තොග එකතු කරන අය කරන්නේ පුළුවන් තරම් අඩු වාර ගණනකදී ප්‍රවාහන කටයුතු ඉවර කරගන්න. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ මොකක්ද? තමන් සපයගත්ත වාහනේට උපරිම ප්‍රමාණයක් අස්වනු පටවනවා. ඊළඟට ඇසුරුම් වලදීත් ඒගොල්ලෝ උත්සාහ කරනවා පුළුවන් තරම් ඇසුරුම් ප්‍රමාණය අඩු කරගන්න එකම ඇසුරුමක අනවශ්‍ය ලෙස අසුරා තබනවා එළවලු පළතුරු ආදිය. එහෙනම් එසේ පුරවන ලද ඇසුරුම් ප්‍රවාහනය කරන වාහනය තුල අධික ලෙස ගොඩ ගන්නවා. අන්න එතකොට වාතාශ්‍රයක් ඇති වෙන්නේ නැහැ. මේ සාක කොටස් ශ්වසනයෙන් උෂ්ණත්වය නිෂ්පාදනය වෙනවා. තාපය ජනනය වෙනවා. සයි ආශ්‍රිත රත් වෙනවා. විටමින් විනාශ වෙන්නට භෞතික හානි ඇති වෙන්නටත් ඒ හේතුවක් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ප්‍රවාහනය කරන රියදුරන් සතු. ඒගොල්ලෝ සතුවත් යම් කාර්යයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රවාහනය කරන්නේ තැලෙන්න පුළුවන් තැලෙන සුළු ආහාරමය ද්‍රව්‍යයන් කියන එක හිතාගෙන ප්‍රවාහනය කරනවා නම් නාස්තියක් අඩුයි. එනමුත් ඒගොල්ලෝ රළු ප්‍රවාහන ප්‍රතිපත්තිය තමano වේගෙන් යනවා. වේගෙන් බ්‍රේක් ගන්නවා. වේගෙන් හැප්පිලා නතර වෙනවා. ඊළඟට පාරවල් වල ස්වභාවයත් බලපානවා ඔකට. අපට වලගොඩැලි අඩු ගම්බද ප්‍රදේශවල පාරවල් ටිකක් අඩුයි. ඒ නිසා රළු පාරවල් වල රළු ධාවනයක් කරනවා නම් එහෙම ඔන්න ගෙනියන අස්වැන්න නාස්ති වෙනවා. එනට කාලයත් බලපානවා. දැන් ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් අපි ප්‍රධාන නගරයක් හරහා එළවලු පළතුරු ආදී ගෙනියනවා නම් කොච්චර වේලාවක් අර වාහනේ තුල අරව ගබඩා කරලා තියාගන්න වෙනවද? රඳවා ගන්න තියාගන්න වෙනවද නේ? සමහරට පැය ගණන් රඳවා ගන්න වෙනවා. අන්නේ කාලය තුලදී ආහාරවල අඩුතරමින් ගුණාත්මක පරිහානියක්වත් සිදු වෙන්නට පුළුවන්. එහෙනම් ප්‍රවාහනයේදී ඔය කිව්ව ආකාරයට ඒ වගේ. ඊළඟට ඔබ සාමාන්‍යයෙන් දැකලා තියෙන තමයි අධික ලෙස පටවාගෙන යන වාහනවල එළවලු පළතුරු. ඊළඟට ඒවා මත වාඩි වෙලා යනවා. අඳුරන අය හරි යාළුවෝ හරි බස් එක නැතිකමට හරි හිතවත්කමට හරි මේගොල්ලොත් පටව ගන්නවා. ඒගොල්ලොත් හොඳට වාඩි වෙලා යනවා එළවලු ගෝණි මත. ඒතකොට ගිහිල්ලා බානකොට එයාලගේ බරටත් ඒවා පොඩි වෙනවා. ඒ වගේම ඇසුරුම් කරණයේදී නුසුදුසු ඇසුරුම් භාවිතා කිරීම. මෙන්න මේ පොලිසෙක් අපි වඩාත්ම ජනප්‍රිය ඇසුරුමනේ මේ දැල් ගෝණි දැල් කවර කියන්නේ. ඒක හැම දෙයක් සඳහාම ඇසුරුමක් නෙවෙයි. අපි ඒක තුල එළවලු පළතුරු අසුරුවොත් එහෙම ඒවායේදී නාස්තිස් වෙනවා. ඒක මේ බලන්නකෝ මේ ක්‍රමේනේ භාවිතා කරන්නේ මේ ඇසුරුමෙන් එළියටත් පැනලා. ඒ කියන්නේ උත්සාහ කරනවා කුඩා ඇසුරුම් ප්‍රමාණයක උපරිම පළතුරු හෝ එළවලු ප්‍රමාණයක් ප්‍රවාහනය කරගන්න. එහෙනම් ඇසුරුම් තුලදී නාස්ති වෙනවා. ඊළඟට ඒවා නුසුදුසු ඇසුරුම් භාවිතා කිරීමේදී නාස්තියක් වෙනවා. ඊළඟට මේ බලන්න අලවියේදී දැන් අපට සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. ඒක මේ අපේ සාමාන්‍ය අපි පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් දෙගොල්ලම කරන එක තරම් වැරද්දක් වගේ එකක්. අපි පුරුදුලා ඉන්නවා අපි මිලදී ගන්න දේ පාරේ හොඳට එළියට පේන්න තියෙන්න ඕනේ. ඒ නිසා පළතුරු කඩවල් වල කරන්නේ රැයට තමයි පළතුරු ටික කඩේ ඇතුළට දාගන්නේ. උදේට කරන්නේ මොකද්ද? එළිය එල්ලනවා. ඒ නිසා අපිත් පුරුදු වෙලා නැහැ කඩයක් ඇතුළට ගිහලා පළතුරු එළවලු ගන්න. අපිත් පුරුදු වෙලා තියෙන්නේ කඩේ එළියේ ඉඳලා පළතුරු එළවලු. නමුත් ඔබ හිතන්නකෝ ඔය එලි මහන්නේ එල්ලලා තියෙන පළතුරු එළවලුට මොනවද වෙන්නේ කියලා හිතන්න. හිරු එළියේ වැටෙනවා. නාස්තියක් සිදු වෙන්න පුළුවන්. වැස්සොත් වැස්සට ලක් වෙනවා. විටමින් පවා සේදිලා යන්න පුළුවන්. දූවිලි බැඳෙනවා. ඊළඟට ධාවනය කරන වෙනත් ඔය කාබන් අංශු වෙනත් දේවලුත් ඔය එළවලු පළතුරු වල තැවරෙන්නට පුළුවන්. ඒ නිසා අලවියේදී අපි ඒවා හිරු එළිය නොවැටෙන ලෙස දූවිලි නොගැටෙන ලෙස ඇතුළත රඳවා තිබ්බොත් නාස්ති අඩු කරගන්න පුළුවන්. නමුත් අපි ඒක හරියට කරන්නේ නැහැ. ඒ නිසා දූවිල්ලට දුම් ආදී නිරාවරණය වෙලා මේ විදිහට පළතුරු එළවලු ආදී ගුණාත්මය පිරිහීමකට ලක් වෙනවා වෙළඳපොළේදී. අලවියේදීත් ඒ දේ සිද්ධ වෙනවා. පාරිභෝජනයේදී අපි ඒ මිලදී ගන්න ඔක්කොම දේවල් එකම මල්ලක ගේන්නේ. සමහරට පොලුත් එක තක්කාලිත් ගේනවා. අපිට වෙන් කළා ඒවා වෙන වෙනම අරගෙන ඉන්න බෑ. එහෙම අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි ගෙනෙන කොටත් නාස්ති වෙනවා.
ඒ වගේම අපි ගොඩක් වෙලාවට ගොඩක් ගේනවා. අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා මිලදී ගන්නවා. ගෙදර ගෙනහලත් අපි නාස්ති කරනවා. අපට පුළුවන් නම් අවශ්‍ය කරන ප්‍රමාණය විතරක් මිලදී ගන්න මේ නාස්ති අඩු කරගන්න පුළුවන්. ඒ වගේමයි ගෙදර ගෙනහලා සෝදනකොට විශේෂයෙන් පලා වර්ග වාගේ සෝදනකොට අපි අධිකව සෝදනවා. අධිකව සෝදනවා. තදින් සෝදනවා. එතකොට තැලෙනවා. ඒ වගේම ඒවැය තියෙන විටමින් khනිජ ආදිය සේදී ඉවත් වෙන්නත් පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට සෝදන්න නැතිකම ඒව නාස්ති වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම කැපීමේදී පොතු ගැසීමේදී අපි සාමාන්‍යයෙන් යකඩ පිහි භාවිතා කළා. එළවලු පළතුරු ආදී කැපුවොත් බොහෝ වෙලාවට ඒක පෝෂණීය ගුණය අඩු වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. එහෙනම් පාරිභෝජනීත් මතක තියාගන්න නිවසේ ඉන්න අයට ගැළපෙන ප්‍රමාණයට විතරක් උයලා පිසලා අපට මේ හානිය අඩු කරගන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අස්වැන්න නෙලාගත් අවස්ථාවේ ඉඳලා පාරිභෝජනයේ දක්වා නාස්තිය සිදුවන අවස්ථා සහ නාස්ති වීම අවස්ථා ටික වෙනම ඒ යටතේ නාස්ති වීම 3-4ක් බැගින්වත් ඔබ මතක තියාගන්න ඕනේ විභාග මට්ටමේදී. එහෙනම් නාස්ති ගැන විතරක් අපි කතා කළ වැඩක් නැහැ. අපි මේක වළක්වා ගන්නේ කොහොමද? මේක වළක්වා ගන්න නම් අපට පසුඅස්වනු තාක්ෂණයේ භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ හැම පියවරකදීම සුදුසු තාක්ෂණයේ භාවිතා කළා මේ නාස්තිය අඩු කරගන්නට සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න ඒ නාස්තිය අවම කරගත්තොත් ඒකේ තියෙන වැදගත්කම. මේ තාක්ෂණයේ භාවිතා කළහොත් අපට පුළුවන් පසුඅස්වනු හානිය අවම කරගන්න මූලිකව. ඊළඟට පාරිභෝගිකයන්ට පෝෂ්‍යදායී ගුණාත්මක ආහාරයක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයාගේ මුදල් ඉතුරු කරගන්නත් පුළුවන්. එහෙනම් මේ තාක්ෂණික උපක්‍රම අපි යෙදිය යුත්තේ මොන වගේ අවස්ථාවලදීද? ඒ තමයි නෙලීමේදී, රැස් කිරීමේදී හා පිරිසුදු කිරීමේදී, ශ්‍රේණිගත කිරීමේදී, ඇසුරුම් කිරීමේදී, ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී, අලවියේදී සහ පාරිභෝජනයේදී. පෙර කිව් අවස්ථා හැම එකේදීම මේ තාක්ෂණය භාවිතා කරලා හානිය අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම පෙරස්වනු සාධක සැලකිල්ලට අරගෙනත් මේ නාස්තිය අඩු කරගන්න පුළුවන්. උසස් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතා කරලා, නිර්දේශිත භෝග වර්ග නිර්දේශිත ක්‍රමයට වගා කරලා, ඒ වගේම නිසි ලෙස පරිබෝධ පාලනය කරලා, පොහොර යොදලා ඒ වගා පද්ධතිය නඩත්තු කිරීමෙන් ලැබෙන අස්වැන්නේ ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්, සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි කරගන්න පුළුවන්, නරක වන ප්‍රමාණය අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න අස්වනු නෙලීමේදී සහ රැස් කිරීමේදී අනුගමනය කළ යුතුයි. අස්වැන්නට අවම හානියක් වන ක්‍රමයක් භාවිතා කළා අස්වැන්න නෙලිය යුතුයි. ඒ සඳහා සුදුසු උපකරණ තියෙනවා. නැත්තම් අතින් නෙලන්න පුළුවන්. එහෙම නැත්තම් යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. එක එක වර්ගයේ අනුව ඒ භාවිතා කරන ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම නෙළු අස්වැන්න බිම දාන්න නැතුව, නෙළු අස්වැන්න සීරෙන් නැතුව ප්‍රවේශමෙන් එකතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ විවිධ අස්වනු නෙලීම සඳහා භාවිතා කරන යන්ත්‍ර. ඒ වගේම මේ නෙලාගත් අස්වැන්න බිම දාන්න නැතුව, දූවිලි ස්පර්ශ වෙන්නේ නැතුව කූඩවලට දමන අවස්ථාව. ඒකෙන් පුළුවන් නාස්තිය අඩු කරගන්න. ඒ වගේම පිරිසුදු කිරීමේදී ගලායන ජලයෙන් සෝදා පිරිසුදු කරන්න පුළුවන් නම් මද උණුසුම් ජලයෙන් ප්‍රතිකාර කරන්න. එහෙම නැත්නම් ඔය පළතුරු එළවලු වර්ග ඉදීම ආදී පමා කරගන්න, නරක් වීම ආදී පමා කරගන්න උණුදිය ප්‍රතිකාර ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. ඒකත් යොදා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒ වගේම මැරුණු පත්‍ර අනවශ්‍ය කොටස් ප්‍රවේශමින් ගලවා ඉවත් කරන්න, පරිබෝධක හානියට ලක් වෙච්ච කොටස් ප්‍රවේශමින් ඉවත් කරන්න. අන්න එතකොට අපට හොඳ ගුණාත්මක අස්වැන්නක් පිරිසුදු කරගන්නට පුළුවන්. ඊළඟට මේ අස්වනු ප්‍රමාණාත්මකව බර අණුව, වර්ණය අණුව, හැඩය අණුව වර්ග කරන්න පුළුවන්. එහෙම වර්ග කළොත් ඒකට කියනවා ශ්‍රේණිගත කිරීම. එහෙම නොකළොත් තොගේ පිටින් අලෙවි කරන්නත් පුළුවන්. නමුත් ශ්‍රේණිගත කිරීමේදී තැලුණු ගෙඩි තියෙනවා නම් අයින් කරනවා වෙනම. ඉදුණු ගෙඩි තියෙනවා නම් අයින් කරනවා. පැසුණු ගෙඩි අයින් කරනවා. විශාල ගෙඩි වෙන් කරනවා. කුඩා ගෙඩි වෙන් කරනවා. කාණ්ඩ වලට බෙදුවාම තැලෙන ගතිය, පොඩි වෙන ගතිය, නරක් වෙන ස්වභාවය අඩු කරගන්නට පුළුවන්. ඒකට කියනවා ශ්‍රේණිගත කිරීම.
ඒකෙන් අපට වැඩි ආදායමක් ලබා ගන්නත් පුළුවන්. මොකද මේ එක එක ශ්‍රේණි වලට අයිති අස්වැන්න එක එක මිල ගණන් වලට අලෙවි කරන්නට පුළුවන්. පාරිභෝගිකයාටත් සාධාරණයි. එයාට අතේ තියෙන මුදලට සරිලන නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් වෙනවා එතෙන්දී. ඒවනම් ශ්‍රේණිගත කිරීම, තේරීම ආදිය මගින් නාස්තිය අඩු කර ගන්නට පුළුවන්. ගබඩා කිරීමේදී මනා ගබඩා තත්ත්ව සහිත ගබඩා භාවිතා කිරීම. එළවලු සඳහා සීත ආර්ද්‍ර තත්ත්ව, එළවලු සහ පළතුරු සඳහා ධාන්‍ය සඳහා සීත වියලි තත්ත්ව ගබඩා තුල පවත්වාගෙන යන්න පුළුවන් නම් නාස්තිය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේමයි ඇසුරුම්, ගැළපෙන ඇසුරුම් භාවිතය. යම්කිසි ඇසුරුමක් අදාළ භෝගය වෙනුවෙන් ගැළපෙන්නට ඕන. සුදුසු ඇසුරුම් භාවිතය අපට පුළුවන් අස්වැන්න නාස්තිය අඩු කරගන්න. මේ තියෙන්නේ සුදුසු ඇසුරුම් වල නියමිත ක්‍රමයට අසුරන විදිය. ඇසුරුම සම්පූර්ණයෙන් පුරවන්නේ නැහැ. එයින් 4/3 කොටසක් විතර පිරෙන ආකාරයට අසුරන්න පුළුවන්. ඒ වගේමයි තැලීම් වළක්වන්න පුළුවන් නම් මේ අස්වනු එකිනෙක කඩදාසි ආදී වලින් ඔතලා ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න අස්වනු ප්‍රවාහනයේදී එළවලු නෙලා ගැනීමෙන් පස්සේ, ඒ වගේම පළතුරු නෙලා ගැනීමෙන් පස්සේ ප්‍රවාහනය කිරීමේදීත් ඒවාට සිදුවන නාස්ති වීම අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම ඒවා ප්‍රවාහනයේදී අපට ඒවා පටවන්න සිද්ධ වෙනවා. ඒ වගේම බාන්න සිද්ධ වෙනවා. අපි ඒවට කියනවා පරිහරණය කරන්න. රළු පරිහරණයේදී එළවලු පළතුරු නාස්ති වීම වැඩි වෙනවා. අපි මෘදු පරිහරණ ක්‍රියාවන්ට යනවා නම් ඒවැදී සිදුවන නාස්ති අඩු කරගන්නට පුළුවන්. ඒකත් ඒ වගේම ප්‍රවාහනය කිරීමේදී වඩාත්ම නිර්දේශිත අවස්ථාවන් කියලා කියන්නේ තද හිරුවිලි වැටෙන්න කලින් උදෑසන හෝ හවස් කාලයේ. ඒ වගේම වර්ෂාවෙන් ආවරණය කරගෙන වැස්ස වැටෙන්නේ නැති ආකාරයට ප්‍රවාහනය. මොකද ඔබ දැකලා ඇති එළවලු පළතුරු ප්‍රවාහනය කොහොමද කියලා. ආවරණය කිරීමක් නැහැ. සුළඟට ලක් වෙනවානේ. වියලීමට ලක් වෙනවා. දුහුවිලි වදිනවා. ඒකෙම ඉන්ධන දහනයෙන් වායුගෝලයේ තියෙන විවිධ කාබනික අංශුන් අරවැය තැවරෙනවා. ඒ ටික අවම කරගන්න පුළුවන් හොඳින් ආවරණය කරලා ප්‍රවාහනය කිරීම. හොඳින් වාතනය වන ආකාරයට අසුරා ප්‍රවාහනය කිරීම. ඒ වගේම මෘදු ලෙස ධාවනයකින් ප්‍රවාහනය කිරීම. ඒ වගේම හොඳ රියදුරන් භාවිතා කිරීම. හොඳ මාර්ග පද්ධතියක් භාවිතා කිරීම. ඕන්න වගේ මූලික කරුණු ටික අපිට යොදා ගන්න පුළුවන් එළවලු පළතුරු ආදී නාස්තියත් අඩු කර ගන්න. ඒ වගේම සේවකයන් මොනතරම් හිතවත් වුණත් එළවලු පළතුරු ප්‍රවාහනය කරන රථවල ඒවා මත වාඩි කරගෙන නොයාමෙන් සෑහෙන ප්‍රමාණයක් එළවලු පළතුරු තැලෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේ ප්‍රවාහනයේදී අනුගමනය කරන යම් යම් ක්‍රමවේද හරහා මේ නාස්තිය අඩු කරගන්නත් පුළුවන්. ඊළඟ අවස්ථාව අලෙවිදී. ඒක මම හැම වෙලෙම ඔබට කිව්වේ අවස්ථා කීපයකදී කිව්වේ එළවලු පළතුරු අලෙවි කරන්න ඕනේ එලි මහනේ තියලා නෙවෙයි. එළවලු පළතුරු අලෙවි කරන්න ඕනේ ගෘහ ඇතුලේ තියලා. ඒතර අපි කරන්නේ රාත්‍රී කාලේ ඒව ඇතුලේ ගබඩා කරලා තියලා උදේ ඉඳන් රැය වෙනකන් එළියේ තමයි එළවලු පළතුරු තියලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒවා තියන්න ඕනේ ආලෝකයේ නොවැටෙන තැනක කෙලින්ම. ඒ වගේම දූවිලි නොවැදෙන තැනක කෙලින්ම. ඒ නිසා ගෘහස්ත තුල කඩවල් වෙළඳසැල් ඇතුලේ තියලා අලෙවි කරනවා නම් ඒ වගේම මේ එක එක ආකාරයට ශ්‍රේණිගත කළා ප්‍රමාණය අනුව ඉදුණු පැසුණු ස්වභාවය අනුව වර්ණය අනුව ශ්‍රේණිගත කළා අලෙවි කරන්න තියෙනවා නම් ඒකිනුත් නාස්ති අඩු කරගන්න පුළුවන්. ඒ වගේමයි පාරිභෝගිකයන්ට අනවශ්‍ය විදියට පරිහරණය ඒවා අනවශ්‍ය විදියට පරිහරණය නොවන ආකාරයට ගබඩා කරලා තැබීමෙන් එක්කෝ මිල ගණන් දක්වලා තැබීමෙන් එක්කෝ බර අණුව වර්ග කරලා තැබීමෙන් අපට පුළුවන් පාරිභෝගිකයෝ මේවා පරිහරණය කරන ප්‍රමාණය අඩු කරලා අර තැලෙන ප්‍රමාණය අඩු කරගෙන නාස්තිය අඩු කරගන්න. ඒ විදිහට අලවියේදීත් කරුණු සැලකිලිමත් වෙනවා. ඒ වගේම අස්වනු පාරිභෝජනයේදී විශේෂයෙන්ම මේ අස්වනු එළවලු පළතුරු කපන්න සිද්ධ වෙනවනේ පාරිභෝජනයේදී. අන්න එතකොට අපි භාවිතා කරන්නට ඕනේ මෙන්න මේ ආකාරයේ විකාදනයේ නොවන ලෝහමය තලයක්.
මේක පිරිසුදු වෙනවා නම් තියුණු වෙනවා නම් වඩාත් හොඳයි. එතකොට මේක තැලෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දුඹුරු පාට ගැනීම අර වර්ණය වෙනස් වීම ආදී අවම කරගන්න පුළුවන්. අපි මේ සඳහා යකඩ පිහි භාවිතා කළහොත් එළවලු පළතුරු කපන්න යකඩ පිහි භාවිතා කළහොත් ඒවැය තියෙන අම්ල හේතු කොටගෙන යකඩ ප්‍රතික්‍රියා කරනවා, දිය වෙනවා. දිය වෙලා මේ පිහි තලයේ මතුපිට පෘෂ්ඨයේ ෆෙරස් අයන හැදෙනවා. ෆෙරස් අයන. ඒ ෆෙරස් අයන කපන පළතුරු පෘෂ්ඨයේහි කපන එළවලු පෘෂ්ඨයේහි තැවරෙනවා. අන්න එතකොට ඔක්සීකරණ ප්‍රතික්‍රියාවන් උත්ප්‍රේරණය වෙනවා. ඒකයි මේ වර්ගයේ පිහි හඳුන්වා දීලා තියෙන්නේ. මේවා යකඩ මිශ්‍ර නැහැ. මේවෙන් කැපුවාම දුඹුරු පාට වෙන්නේ නැහැ. ඒ වගේම විටමින් ඔක්සීකරණය වෙන්නේ නැහැ. නමුත් මේවා සම්බන්ධ පුංචි ප්‍රශ්නයක් තියෙනවානේ. මුහත හිටින්නේ නැහැනේ. ඒ නිසා අපි මේවත් එක්ක තව දෙනවා දණ්ඩක්. වරින් වර ඒ දණ්ඩේ අතුල්ලලා මුහත තියලා තමයි මේක භාවිත කරන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? මුහත නැහැ කියලා මේක අතහැරලා දානවනේ. ඒ නිසා එළවලු පළතුරු කපන්න සුදුසුම වර්ගය තමයි මේක. අර කිව්ව ගැටලු ටික වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය බටහිර රටවල් වල ඊළඟට තරු පහේ හෝටල් වල එළවලු පළතුරු කපන්න මේවා තමයි භාවිත කරන්නේ මූලිකව. අපි ගෙවල් වල ලේසියට පිහි භාවිත කරනවා. යකඩ පිහි භාවිත කරනවා. අර තියුණු තලය නිසා. නමුත් අපිට මේ ආකාරයේ පිහි භාවිත කළොත් අර නාස්තිය අඩු කරගන්න පුළුවන්. පළතුරු වල විශේෂයෙන්ම එළවලු වල විටමින් හානි වීම අඩු කරගන්නට පුළුවන්. හරි. ඒ වගේම අර ආහාර වේලට ප්‍රමාණවත් තරමට පමණක් පිසීම. ඒක සාමාන්‍යයෙන් නිකන් අපි ගෙවල් වල කරන්නේ නැහැ වගේනේ. අපි හිතනවා අපි කනකොට කවුරු හරි කෙනෙක් එයි. එහෙනම් අපි එයාටත් කැම ටිකක් එක ලෑස්ති කරන්න ඕනේ. අපි ආහාර ගන්නකොට තව කෙනෙක් આવත් මදි වුණොත් එක හරි නෑ වගේ. ආන්නේම අදහසින් අපි කරන්නේ මොකද්ද? 4 දෙනයි නම් කැමට ඉන්නේ 5 දෙනෙකුට විතර උයන. ඔහොම හැමදාම උයනවනේ. එතකොට හැමදාම ඉන්නේ කවුරුවත්. එතකොට අපි යම් අතිරේක ආහාර ප්‍රමාණයක් එක්ක ඒවල විශ්ි කළා දානවා. නැත්නම් සීතකරණයක් ඇතුළේ තියලා පහුවදාට විශ්ි කළා දානවා. මොකද අපි තාම අර සීතකරණයක තියලා රත් කළා කන පුරුද්දට ඇවිල්ලා නැහැ. අපි නිකන් සීතකරණේ භාවිත කරන්න යන්නේ මන්ද නේද? සීතකරණේ ආහාර කල් තබාගත හැකි. දැන් ඔය බටර් රටවල එහෙමනම් මාස ගාණක් සීත කාල නම් එහෙම සති ගණනකට උයලා තියා ගන්නවා. තියලා රත් කරගෙන කනවා. අපිට තාම එහෙම ඕනේ. මොකද අපිට රත් කරන් ගන්න ඕනේ. හැමදාම අපිට රස්නි තියෙන නිසා. ඒ නිසා අපි ගෙදරදි කරන්නේ සීතකරණයක ගබඩා කරනවා අතිරික්ත ටික පහුවදාට විශ්ි කළා දානවා. එහෙනම් ඒකත් නාස්තිය. ඒ නිසා අපිට ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන් නන්නේ. කවුරු හරි ආවොත් උයලා දෙනවා. ඒ වගේ රටාවකට යන්න පුළුවන් නම් ඒ නාස්තිය අඩු කරගන්නත් පුළුවන්. ඒතර ඒකත් සලකන්නේ පසුවස්සනු නාස්තියක් හානියක් විශේෂයෙන්ම පාරිභෝජනයේදී. හරි. ඊළඟට රැගෙන යාමට ඇති පහසුකම් අනුව මිලදී ගැනීම. දැන් බලන්න පොලේ ගියාම වෙන දේ අපිට ලාභයි වගේ හිතුනොත් මහා ගොඩක් ගන්නවා. අතින් එල්ලගෙනද අත් දෙක මදි. ඊට පස්සේ මොකද්ද? ලොකුව බිම තිය ගේනවානේ. ඊට පස්සේ අපි යන ප්‍රවාහනසේ මොකේද අපි යන්නේ? අපිට පෞද්ගලික වාහනයක් තියෙනවා ටිකක් ඉතින් පහසුවෙන් යන්න පුළුවන්. අපි බස් එකේ ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ? අර බඩු මලු ටික අර එළවලු පළතුරු ටික බස් එකේ දාගෙන පොඩි කරගෙන ගෙදර යනවා. ඒ නිසා මිලදී ගැනීමේදී අවශ්‍ය ප්‍රමාණයේ පමණක් මිලදී ගන්නවා නම් හරි. ඊළඟට පිසීමේදී එළවලු පුළුවන් තරම් අඩු උෂ්ණත්වයක පිස ආහාරට ගන්නවා නම් හොඳයි. අපිට පුරුද්දක් නැහැ නේම. පළතුරු පුළුවන් තරම් අමුයෙන් රත් කරන්න නැහැ අපි. ආහාරට ගන්නවා නම් හොඳයි. එහෙනම් පිසීමේදීත් નિયમિત ක්‍රමානුගමනය කරගෙන නාස්තිය අඩු කරගන්න පුළුවන්. විතර නාස්තිය කියන්නේ ගුණාත්මක හානියත් අපි හඳුන්වන්නේ පස්වස්සනු හානියක් වශයෙන්. ප්‍රමාණාත්මක හානිය අපි හඳුන්වන්නේ පස්වස්සනු නාස්තියක් වශයෙන්. එහෙමනම් අපි මේ පාඩම තුල ඉගෙන ගත්තේ එළවලු පළතුරු වැනි අස්වනු වෙනුවෙන් සිදුවන පස්වස්සනු හානි අවස්ථා විශේෂයෙන්ම. ඒ වගේම ඒ හානිය ඇතිවීමට බලපාන සාධක, ඒ හානිය නිසා ඇතිවන ගැටලු, ආහාර හිඟවීම, මිල වැඩිවීම, ආහාර සුරක්ෂිතතාවය නැති වී යාම ගැටලු. ඒ වගේම පස්වස්සනු තාක්ෂණය යොදාගත්තාම ඒ හානි වළක්වාගත හැකි වග. එහෙනම් එතනින් අපි පස්වස්සනු තාක්ෂණය කොච්චර වැදගත්ද කියන කාරණය තහවුරු කරගත්තා. ඒ වගේම පස්වස්සනු හානි අවම කරන්න ඕනේ
සහ අවම කිරීමේදී මේක මහා ක්‍රම නෙමෙයිනේ කාටත් අපහසු දේවල් නෙමෙයි. ගොවීන්ට පාරිභෝගිකයන්ට කළ හැකි ක්‍රමවේද අපි ඉගෙන ගත්තා. එහෙනම් පසුවසුණු හානි අවම කිරීම කරන්න මොන වගේ ක්‍රමවේදද භාවිත කළ හැකි කියන කාරණාත් දරුවන් මේ පාඩම තුළ ඉගෙන ගත්තා. ඔබට පුළුවන් නම් මෙන්න මේ කරුණු කාරණා ටිකට පිළිතුරු හොයන්න. හේතු සාධක ඉදිරිපත් කරන්න. ඒ තමයි කල් තබා ගැනීම අනුව භෝග අස්වනු වර්ග කරන්න. කල් තබා ගැනීම පහසු ඒවා තියෙනවා, අපහසු ඒවා තියෙනවා. විශේෂම ජලපසත්‍ය අනුව තමයි ඒ කාරණය පදනම් වෙන්නේ. ඊළඟට පසුවසුණු හානි සිදුවන අවස්ථා. අස්වනු නෙලීමේදී, ඇසිරීමේදී, ගොඩ ගැසීමේදී, ප්‍රවාහනයේදී, ඊළඟට අලෙවි කිරීමේදී, පාරිභෝජනයේදී ඔයගේ විවිධ අවස්ථාවන් ටික මෙන්න මෙතන තමයි හානිය සිදු වෙන්නේ කියලා හඳුනා ගන්න. ඒ වගේම පොදුවේ ඒවට බලපාන සාධක, හානි නිසා ඇතිවන ගැටලු, ඒ වගේම එම ගැටලු විසඳා ගැනීමට පසුවසුණු තාක්ෂණයේ වැදගත්කම, ඒ වගේම එක් එක් අවස්ථාවේදී පසුවසුණු හානි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග, නෙලීමේදී පසුවසුණු හානිය අවම කරන්න ගත හැකි ක්‍රියාමාර්ග කීපයක්, ඇසුරුම් කරණයේදී හානිය අඩු වෙන්න අඩු කරන්න ගත හැකි ක්‍රියාමාර්ග කීපයක්, ප්‍රවාහනයේදී මේ හානිය අඩු කරගන්නේ කොහොමද, ගබඩා කිරීමේදී කොහොමද මේ නාස්තිය අඩු කරගන්නේ, ඒ වගේම අලවියේදී වෙළඳපොලේදී අපි මේවා අසුරද්දී කොහොමද මේ නාස්තිය අඩු කරගන්නේ, ඊළඟට පාරිභෝගිකයන් වශයෙන් මිලදී ගැනීමේදී සහ ගෙදර ගෙනහලා මේවා පරිහරණය කිරීමේදී සහ පිසීමේදී කොහොමද මේ නාස්ති අඩු කරගන්නේ කියන කාරණා ටික අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා මා හිතනවා. ඔබට මේ දැනුම උපයෝගී කරගෙන අනාගතයේදී අපේ රටේ ආහාර නිෂ්පාදනය මෙතරම් නාස්ති නොවන ආකාරයට කටයුතු කරමින් රටේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරගන්නට මේ දැනුම් සම්භාරය යොදා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට නියමිත පාඩම අපි අවසන් කරනවා. ඔබට බොහොම ස්තුතියි.